ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම අලුත් මාතෘකාවක් ගෙනල්ලා තියෙන නෙට්වර්කින්. බලමු මොකක්ද මේ නෙට්වර්කින් කියන්නේ කියලා. ඉස්සෙල්ලාම යමක් ඉගෙන ගන්න කලින් අපි බලමු පාඩමේ මාතෘකාවට අදාළ මොකක්ද මේ නෙට්වර්කින්, කොහොමද මේ නෙට්වර්කින් ගැන සමාජයේ තියෙන මතය, මොකක්ද මේකේ තියෙන වැදගත්කම, මොන වගේ දේවල්ද මේක ඉගෙන ගත්තොත් අපිට කරන්න පුළුවන් කියලා ගොඩක් දේවල් ඉස්සෙල්ලා අපිට ඉගෙන ගන්න තියෙනවා. මාතෘකාවට යන්න කලින් අපි බලමු මේ නෙට්වර්කින් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම නෙට්වර්කින් කියන සබ්ජෙක්ට් එක ගත්තොත් අද ලෝකෙ ඉතාමත්ම දියුණු තරුණ පරම්පරාව අතර ගොඩක්ම ජනප්‍රිය ඉතාමත්ම දවසින් දවස දියුණු වෙන අලුත්ම ක්ෂේත්‍රයක් බවට නෙට්වර්කින් කියන ක්ෂේත්‍රය පත් වෙලා තියෙනවා. එතකොට මේකෙදි විදේශ රැකියාවල් වල පවා විශේෂ වැටුප්තල ලබන විශාල වැටුපක් ලබන්න පුළුවන් තත්ත්වයේ රැකියාව ගන්න පුළුවන් ක්ෂේත්‍රයක් බවට පත් වෙච්ච නිසා මේක ගොඩක් දියුණු වෙලා තියෙනවා තරුණ පරම්පරාව අතර විශේෂයෙන්ම. ඒ වගේම මේ ක්ෂේත්‍රයට නියැලෙන්න අකමැති කොට්ටාසයක් ඉන්නවා. ඒ තමයි මේක කරන්න විශාල ගණිත දැනුමක් තියෙන්න ඕන. අපි මැත්ස් කරේ නෑ ඒ ලෙවල්. ඔතන තමයි අපිට වැරදුන තැන. මැත්ස් කරපු ළමයි ටික මේක කොහොම හරි කඩාගෙන කාගෙන යනවා. අපිට මේ දේ කරගන්න බෑ. ඔන්න වගේ මත තියෙනවා. ඇත්තට මේ මතේ 100%ක්ම වැරදි කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේකේ නෙට්වර්කින් කියන ක්ෂේත්‍රය තුර මහා ලොකු ගණිත කර්ම නෑ. මූලික ඉතාමත්ම සරල. ඇත්තම කියනවා නම් O level වල 7 වසර 8 වසර 9 වසර වගේ පන්ති වල ගණිතමය සංකල්ප ටිකක් තමයි මේකේ යෙදෙන්නේ. ඉතාමත්ම සංකීර්ණ ඔය ව්‍යවහාරික ගණිතය, ශුද්ධ ගණිතය වගේ කියන ගණිතමය සංකල්ප මේකේ යෙදෙන්නේ නැහැ. ඒක මුලින්ම අවධාරණයෙන් කියන්න ඕන. මේක ඔය හිතන තරම්ම අමාරු, හිතන තරම්ම ගැඹුරු සබ්ජෙක්ට් එකක් නෙවෙයි. හැමෝටම මේ සබ්ජෙක්ට් එක නිසි ලෙස කරගන්න බැරි වෙලා තියෙන්නේ උන්ට මේකේ මූලික දැනුම නැතිකම. ඇත්තටම. ඒකට මම කියන්න ඕන මම මේ ක්ෂේත්‍රය තුර අවුරුදු 15ක අධ්‍යක්ීම් සමුදායක් එක්ක තමයි ඔබට මේ ගෙනල්ලා මේ උගන්වන්න ලෑස්ති වෙන්නේ. එතකොට මම වසර 15ක් තුල මේ නෙට්වර්කින් ක්ෂේත්‍රයේ ලද දැනුම තමයි ඔබත් එක්ක මේ බෙදා ගන්න ලෑස්ති වෙන්නේ. ඇත්තට මට කියන්න ඕන මේ පාඩම් මාලාව එකකින් දෙකකින් අපිට ඉවර කරන්න බෑ. මම මේක බිඳුව මට්ටමේ ඉඳලා CCNP level එක දක්වාම කරගෙන යනවා. දැන් CCNP කිව්වම අහලා නැති වචනයක්. බය වෙන්න එපා. ඒක ඉදිරියේදී ඔබට දැනගන්න ලැබෙයි මොකද්ද කියලා. බිඳුව level එකේ. ඒතකොට වැදගත්ම දේ තමයි ඔබගේ මූලික දැනුම කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ පාඩම් මාලාවට. එකම දේ ඔබ නිසි ලෙස ක්‍රමානුකූලව පාඩමෙන් පාඩමට සහභාගී වෙනවා නම් මේම නෙට්වර්කින් කියන සබ්ජෙක්ට් එක ඉතාමත් සරලව ආයාසයක් නැතුව නිරායාසයෙන් ඔබට ඉගෙන ගන්න හැකියාව ලැබෙනවා. මේක ඉරහඳ වගේ විශ්වාසයි. හරි. ඒතකොට වැඩි කතා කරන්නේ නැතුව අපි මාතෘකාවට යමු. පාඩම් මාලාවට සියලුම දෙනා මේ පාඩමට සහභාගී වෙනවා නම් අනිවාර්යයෙන්ම පොතක් ළඟ තියාගන්න. හැම විෂය කරුණක්ම මම කියන ලියා ගන්න ඕන. ඒ වගේම කියන්න ඕන පොතට අමතරව කුඩා පිටු 40 පොතක් හෝ මේ පොතේ අවසාන පැත්ත තියාගන්න වෙනම විශේෂ කරුණු ලියන්න. මොකද මේකට අදාළ පාඩම් ටික කරගෙන යනකොට අපි අහලා නැති වචන, නොදන්නා සිද්ධාන්ත ඉතා විශාල වශයෙන් නිදෙනවා. ඒතකොට මේ හැම දෙයක්ම අපි ලියා ගන්න ඕන. මේක ඩවුන්ලෝඩ් කරන්නවත්, ස්ක්‍රීන්ෂොට් ගහන්නවත් ලෑස්ති වෙන්න එපා. ඒක සාර්ථක ඉගෙන ගැනීමේ ක්‍රමයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම මේක දැන් ඉතා විශාල තියරි සම්භාරයක් තියෙනවා. මේ ඔක්කොම ඔබට ෆෝන් එකක ඩවුන්ලෝඩ් කරලාවත් ඔළුවේ තියා ගන්නවත්, ස්ක්‍රීන්ෂොට් ගන්නේවත් සාර්ථක නැහැ. YouTube එකේ තියෙන එක ඇත්ත. නමුත් සටහන් පොතක තියාගන්න. එතකොට හැමදාටම මේ දේ ඔබ බලලා පාඩම් කරලා ඔබට වැදගත් වේවි මතක තියාගන්න. එහෙම නැතුව කරන්න එපා. මේ සියල්ල එහෙනම් සටහන් පොතක සඳහන් කරගන්න මම කියන ඒවා. එතකොට අපි කෙලින්ම පාඩමට යමු. නෙට්වර්කින් සිංහලෙන් අපි මේකට කියනවා ජාලකරණය කියලා. හරි. ඇත්තටම නෙට්වර්කින් නෙමෙයි පාඩමේ නම කම්පියුටර් නෙට්වර්කින්. නමුත් කම්පියුටර් නෙට්වර්කින් කියන එක බහුලව පාවිච්චි වෙන්නේ නැහැ. හැමෝම නෙට්වර්කින් කියන වචනේ පාවිච්චි කරන නිසා ලෝකේ යන විදිහට අපිත් යන්න ඕනනේ. අපිත් නෙට්වර්කින් කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. හරි. නෙට්වර්කින් වලට යා කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා අඳුර ගන්න කලින් අපි බලමු නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා. හරි. අනුමාත්‍රකාව ලියනවා අපි නෙට්වර්ක්. ඒකට කියනවා අපි ජාලයක් කියලා සිංහලෙන්. හරි. නෙට්වර්ක් එකක් ජාලයක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. සරල උදාහරණයක් ගමු කම්පියුටර් නැතුව. අපි ගමු නිවාසයක් ගමු. කිසියම් නිවසක් තියෙනවා මෙහෙම. මෙතන අපි හිතමු ජෙනරේටර් එකක් තියෙනවා. මේ ගෙදරට විදුලිය ලබා දෙන්නේ මෙන්න මේ ජෙනරේටර් එක මගින්. හරි. ජෙනරේටර් එක මගින් විදුලිය ලබා දෙනවා. එතකොට මේ නිවස මේ වයරය හරහා මේ ජෙනරේටරයට සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. නමුත් මේ ජෙනරේටරයෙන් එන මේ වයරය මේ ජෙනරේටරට පමණයි සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. එතනින් එහාට කිසිම තැනකට සම්බන්ධ වීමක් නැහැ. අපි දෙවෙනි උදාහරණය ගමු. නිවාස දෙකක් තියෙනවා. මෙම නිවාස දෙක
පාරක් තියෙනවා. පාරේ යනවා ඉලෙක්ට්‍රිසිටි ලයින් එක, ඩොමෙස්ටික් ඉලෙක්ට්‍රිසිටි ලයින් එක, අපේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් විදුලි බල මණ්ඩලය විසින් අපිට ලබා දෙන ලයින් එක. හරි මේක මගින් මේ නිවාසයේ විදුලිය ලබා ගන්නවා. මේක මගින් මේ නිවාසයත් විදුලිය ලබා ගන්නවා. එතකොට මෙම නිවාස දෙකම පාරේ යන මේ ඩොමෙස්ටික් ලයින් එක හරහා තමයි වයරයක් හරහා තමන්ගේ නිවසට විදුලිය ලබා ගන්නෙ. එතකොට ඔබ බලන්න මේ නිවසත් දෙදෙනාම මෙම පාරේ යන ඩොමෙස්ටික් ලයින් එක මෙම ලයින් එක හරහා එකිනෙකට සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. එහෙමනම් උපකරණ එකකට වැඩි ප්‍රමාණයක් එකිනෙකට කුමක් හෝ මාධ්‍යයක් ඔස්සේ සම්බන්ධ වෙනවා නම් අපිට එතනදි කියන්න පුළුවන් නෙට්වර්ක් එකක් කියලා. මෙතනදී ඇයි මේ නෙට්වර්ක් කියන වචනේ ගන්න බැරි ජාල කියන වචනේ මෙතන තියෙන එක උපකරණයයි මොහු සම්බන්ධ වෙන ජෙනරේටර එකිනෙකට සම්බන්ධ වීමක් තවත් ඒවත් එක සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ නැති නිසා මෙතනට අපිට ජාලයක් එහෙම නැත්නම් නෙට්වර්ක් එකක් කියන වචනය පාවිච්චි කරන්න බෑ. මෙතනදී පැහැදිලිවම අපිට පුළුවන් මෙතන නෙට්වර්ක් එකක් කියන්නේ ජාලයක් කියන වචනය පාවිච්චි කරන්න. එහෙනම් මෙතන තියෙන කම්පියුටර් නෙට්වර්ක් එකක් නෙවෙයි ඉලෙක්ට්‍රිසිටි නෙට්වර්ක් එකක්. විදුලි බල මණ්ඩලය විසින් ලබා දෙන විදුලියට අදාළ ජාලයක් තමයි තියෙන්නේ. හරි. එමනම් දැන් ඔබට දලා අවබෝධයක් තියෙනවා නෙට්වර්ක් එකක් කියන්නේ උපකරණ එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඕනෑම මාධ්‍යයක් ඔස්සේ එකිනෙකට සම්බන්ධ වෙනවා නම් අපි ඒකට කියනවා නෙට්වර්ක් එකක් කියලා. හරි. දැන් මාතෘකාවට මේ රූපසටහන් දෙක ඇඳ ගන්න යටින් ලියපු නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා. මේ කම්පියුටර් නෙට්වර්ක් නෙවෙයි නෙට්වර්ක් එකක්. නම් අපි ලියනවා නෙට්වර්ක් එකක් කියනවා. මම සියල්ල සිංහලෙන් කරන්නේ. මොකද ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙනම පාඩම් මාලාවක් කරගෙන යනවා. සිංහල දන්න අය ඒකට සහභාගී වීම අවශ්‍ය නැහැ. සිංහලෙන් කරන කට්ටිය සිංහලෙන් කරන්නේ, ඉංග්‍රීසියෙන් කරන කට්ටිය ඉංග්‍රීසියෙන් කරන්නේ. යනු ඕනෑම උපකරණ එකකට වැඩි ප්‍රමාණයක්. එකකට වැඩි කිව්වම එකක් අයිති නෑ. එකක් හෝ එකකට වැඩි නම් එකක් අයිති. එකකට වැඩි ප්‍රමාණයක්. එකකට වැඩි ප්‍රමාණයක් ඕනෑම මාධ්‍යයක් ඔස්සේ එකිනෙකට සම්බන්ධ වෙයි නම් එය නෙට්වර්ක් එකක් ලෙස හැඳින්වේ. එහෙම නැත්නම් ජාලයක් ලෙස නම් වේ. හරි. ඕනෑම උපකරණ එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඕනෑම මාධ්‍යයක් මාධ්‍ය ඇලුමිනියම්ද තඹද කොපර්ද ෆයිබර්ද වාතයද මයික්‍රෝවේව්ද රේඩියෝද කියන එක වැදගත් නෑ. ඕනෑම මාධ්‍යයක් ඔස්සේ එකිනෙකට සම්බන්ධ වෙනවා නම් එතනදී අපිට නෙට්වර්ක් එකක් ජාලයක් කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔන්න දැන් අපි ක්‍රමයෙන් අපේ පාඩමට අවතීර්ණ වෙන්න හදන්නේ. අපිට වැදගත් වෙන්නේ නිකන් ජාලයක් නෙට්වර්ක් එකක් නෙවෙයි කම්පියුටර් නෙට්වර්ක් එකක්. කම්පියුටර් ජාලයක්. හරි. දැන් බලමු අපි කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා. හරි. අපි බලමු නෙට්වර්ක් එකක් කියන්නේ කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ඊළඟ මාතෘකාව තමයි කම්පියුටර් නෙට්වර්ක්. කම්පියුටර් නෙට්වර්ක්. දැන් අපි අර්ථ දැක්වීමේ යටතේ කිව්වා අපි කිව්වා මොකද්ද? ඕනෑම උපකරණ එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඕනෑම මාධ්‍යයක් ඔස්සේ එකිනෙකට සම්බන්ධ වෙනවා නම් එතනදී නෙට්වර්කින් කියන සංකල්පය ගොඩනගෙනවා කියලා. නෙට්වර්ක් එකක් කියන සංකල්පය ගොඩනගෙනවා කියලා. අපිට වැදගත් වෙන්නේ කම්පියුටර් නෙට්වර්ක් එකක්. අපි කම්පියුටර් එකක් සලකමු. මේ කම්පියුටරය තුල කිසියම් தත්ත්වයක් අර විදිහටම ලියුමක් සකස් කරනවා කියලා හිතමු. අපි මේ කම්පියුටරේට කියනවා PC personal computer කියන එක තමයි කම්පියුටර් එකට සරලව කියන නම. PC කියන්නේ personal computer. ඒකට personal computer එකක් කිව්වම ඒක laptop එකක් වෙන්න පුළුවන්, desktop එකක් වෙන්න පුළුවන්. හරි. අපි මේ කම්පියුටර් A කියලා ගමු. තවත් කම්පියුටර් B කියලා ගමු. අපි මේ A කම්පියුටරේ තුල තියෙන කිසියම් தත්ත්වයක් B කම්පියුටරේ තුලට රැගෙන යාම අවශ්‍යයි. එහිදී මම පෙන් එකක් පාවිච්චි කරලා ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් පාවිච්චි කරලා මේකේ තියෙන එක පෙන් එකට කොපි කරලා අරගෙන ගිහිල්ලා මේකට ගහලා නැවතත් මේකට පේස්ට් කිරීම සිද්ධ කරලා මේ තියෙන ලිය කියවිල්ල මේ ડોකියුමන්ට් එක මේ කම්පියුටරේට රැගෙන යාම සිද්ධ කරන්න පුළුවන්. හරි. මෙතන එකකට වඩා උපකරණ වැඩි ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් අපිට නෙට්වර්ක් එකක් කියන්න පුළුවන් ද බැරිද කියලා ගැටලුවක් එනවා. හරි. උපකරණ එකකට වඩා වැඩි ප්‍රමාණයක් කිසියම් මාධ්‍යයක් ඔස්සේ එකිනෙකට සම්බන්ධ වෙයි නම් මෙතනදී මාධ්‍ය පෙන් එක පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඔවුන් දෙදෙනා එකවර එකිනෙකට සම්බන්ධ වුණේ නැහැ. මෙතනට ගහන වෙලාවට මෙතනට නැහැ. මෙතනට කනෙක්ට් කරන වෙලාවට මෙතනට නැහැ. එහෙමනම්
මෙතන කම්පියුටර් එකක් තිබුණාට මෙතන කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන එක අපිට හඳුන්වන්න බෑ. ඒකට හේතුව තමයි ඔවුන් දෙදෙනා එකවර එකිනෙකට සම්බන්ධ වීමක් සිද්ධ වෙලා නැහැ. එතකොට අපේ මාතෘකාවට අනුව මේක නෙට්වර්ක් එකක් හැටියට හඳුන්වන්න බෑ. එහෙමනම් මෙතන නෙට්වර්ක් එකක් නැහැ කියලා තේරෙනවා. මෙතන නෙට්වර්ක් කියන සංකල්පේ නැහැ. මේක නෙට්වර්ක් එකක් හැටියට හඳුන්වන්න බෑ. එකිනෙකට සම්බන්ධ වීම සිද්ධ වෙලා නැති නිසා. දෙවෙනි උදාහරණයට අපි යමු. දෙවෙනි උදාහරණය තමයි කම්පියුටර්ස් දෙකක් තියෙනවා. මේ කම්පියුටරේ තුල අර විදිහටම කිසියම් ડોකියුමන්ට් එකක් සකස් කිරීමක් සිද්ධ කරනවා. දැන් ආයි කම්පියුටරේට PC කියලා ලියන්න අවශ්‍ය නැහැ. මොකද ඔබ දන්නවා කම්පියුටරේට කියන්නේ පර්සනල් කම්පියුටර් කියලා. කිසියම් මාධ්‍යයක් වයරයක් ඔස්සේ මම මේ දෙක සම්බන්ධ වෙනවා. වයරයක්. මොකක් හෝ වයර් එකක් ඔස්සේ මේ දෙක සම්බන්ධ වීම සිද්ධ කරනවා. හරි. එතකොට මේ වයරය ඒ කම්පියුටරේ තුල තියෙන මෙම ලිය කියවිල්ල මම මෙම වයරය හරහා B කම්පියුටරේ තුලට රැගෙන යාම සිද්ධ කරනවා. කරන්නේ කොහොමද කියන එක ඉදිරි මාතෘකාවලදී කියලා දෙනවා. දැනට හිතා ගන්න මේකේ තියෙන தත්ත්වය මේකට අපි යැවීම සිද්ධ කරනවා. එතෙන්දි බලමු කම්පියුටර් එකකට වඩා වැඩි ප්‍රමාණයක් එකිනෙකට සම්බන්ධ වයරයක් තුලින් එකිනෙකට සම්බන්ධ වෙලා මෙම தත්ත්වය මේ කම්පියුටරේ සිට මේ කම්පියුටරයට ගමන් කිරීම සිද්ධ වුණා. මෙතෙන්දී අපිට මූලික අර්ථ දැක්වීම මේක නෙට්වර්ක් එකක් හැටියට හඳුන්වන්න පුළුවන්. එහෙමනම් මේක තමයි ලෝකේ තියෙන සරලම නෙට්වර්ක් එක. කම්පියුටර් දෙකක් එකිනෙකට සම්බන්ධ කිරීම තරම් ඊට වඩා කුඩා නෙට්වර්ක් එකක් නැහැ. තනි කම්පියුටරයක් සැලකුවොත් එතනදී අපිට නෙට්වර්ක් එකක් හඳුන්වන්න බෑ නෙට්වර්ක් එකක් හැටියට. එහෙමනම් ලෝකේ තියෙන සරලම නෙට්වර්ක් එක තමයි මේ කම්පියුටර්ස් දෙකක් වයරයක් කරා එකිනෙකට සම්බන්ධ වීම. කුමක්ද මේ වයරය කියලා බලන්න ඕන. එතකොට මේ වයරේ නිකන් මේකට සම්බන්ධ වෙන්න බෑ. මේ කොන් දෙකේ මොනවා හරි කනෙක්ටර් මොනවා හරි ගහන්න වෙයි. ඒව මොනවද කියලා බලන්න ඕන. ඒ ටිකට යමු. දැන් ඔබ බේසික් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. එහෙමනම් අපි කම්පියුටර් නෙට්වර්ක් එකක් කියනෝ මාතෘකාව සටහන් කිරීම සිද්ධ කරගමු. අනු මාතෘකාවක් යටතේ අර්ථ දැක්වීම මොකද්ද? කම්පියුටර් PC එකකට වඩා වැඩි ප්‍රමාණයක්. හරි. එකිනෙකට ඕනෑම මාධ්‍යයක් ඔස්සේ සම්බන්ධ වේ නම් එය කම්පියුටර් කියන එක PC කියලා කියන්නේ PC නෙට්වර්ක් එකක් නම් වේ. PC කියලා කියන්නේ කෙටියෙන් පර්සනල් කම්පියුටර් නිසා අපි කම්පියුටර් කියන නම හැම වෙලේම PC එකක් හැටියට සඳහන් කිරීමක් සිද්ධ කරනවා. හරි. ඔබ දැන් දන්නවා නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා අර්ථ දැක්වීම. හරි. එතකොට මෙතන වයරයක් ගැන සඳහන් කරා, කනෙක්ටරයක් ගැන සඳහන් කරා. අපි බලමු මේ වයරය කුමක්ද, කනෙක්ටරය කුමක්ද කියලා. මේ වයර් එකට කියනවා නෙට්වර්ක් වයර් කියලා. නෙට්වර්ක් කේබල් කියලා කියනවා සමහරු කියනවා නෙට්වර්ක් වයර් කියලා. එතකොට නෙට්වර්ක් වයරයක් කියන්නේ මොකද්ද? ඔබ දැකලත් ඇති, සමහරු දැකලා නැතුව ඇති. මේක තමයි නෙට්වර්ක් වයර් එක. හරි. මගේ අතේ තියෙන නෙට්වර්ක් වයර් එක. එතකොට මේ නෙට්වර්ක් වයරය කියන්නේ ලෝකෙ තාමත් ජනප්‍රිය නැතුවම බැරි වයරයක්. මේක ලෝකෙ තියෙන ජනප්‍රියම වයර් එකේ කිව්වොත් වැරද්දක් කියන්න බෑ. ඒ තරම් දෙයක් මේකෙන් කරන්න බැරි දෙයක් නෑ. හරි. එතකොට මේ නෙට්වර්ක් වයර් එකක් මොකද්ද කරන්නේ කොහොමද කියලා අපි බලමු. මේ නෙට්වර්ක් වයර් එකට පාවිච්චි කරන නම් ගොඩක් තියෙනවා. නම් කිහිපයක් තියෙනවා. ඒ හැම නමක්ම දැනගන්න ඕනේ. දැන් අපි ඉගෙන ගන්නකොට මොනවා හරි එක නමක් අපිට අමතක නම් එක නමක් අපි දන්නේ නැත්නම් අපි දන්නේ නැති නම කවුරු හරි කිව්වොත් අපිට ප්‍රශ්නයක් වෙනවා. අපි හිර වෙනවා. අපි දන්නේ නැහැ මේකේද. ඒක නිසා යම් කිසි දෙයක් ඉගෙන ගන්නකොට ඒකට පාවිච්චි කරන හැම දෙයක්ම නිවැරදි දේ වැරදි නම් පවා ඉගෙන ගත යුතුයි. මේකට මොකද සමහරව වැරදි වචන පාවිච්චි කරනවා. එතකොට කෙනෙක් වැරදි වචනයක් කියනකොට ඔබ දන්නවා මේ කියන්නේ අහවල් වයරය. නමුත් මේකට පාවිච්චි කරන හරි නම මේක නෙමෙයි කියලා. ඒක නිසා මේ හැම දෙයක්ම ඉගෙන ගන්න ඕන. නෙට්වර්ක් වයරයට අපි කියනවා Cat5 cable. Cat5 cable. දෙක. Cat6K නෑ 6 නෙමෙයි. Cat5e cable. 3. Cat6 cable. 4.
මේකට අපි ඊතර්නෙට් ඇත්තටම ඊතර්නෙට් කියන වචනේ සුදුසුම නෑ. නමුත් ඊතර්නෙට් කේබල් කියලා පාවිච්චි කරනවා. ඊතර්නෙට් ටෙක්නොලොජි එක මේ යටතේ මේ කියන්නේ. නමුත් ඊතර්නෙට් කේබල් එක කියන එක හුඟක් අය පාවිච්චි කරනවා. ඊට පස්සේ සමහරු UTP කේබල් කියලා මේකට හඳුන්වනවා. එතකොට මේ හැම නමකින්ම හඳුන්වන්නේ එකම කේබලේ මේ කේබලේ. එතකොට මේ Cat5, Cat5e, Cat6 කිව්වම ඇත්තටම මේ කේබලේ ඝනකම ගේජ් එක මත පොඩි වෙනස්කම් කීපයක් සිද්ධ වෙනවා. නමුත් කේබලේ එකමයි ඝනකම පමණයි වෙනස් වෙන්නේ. ඝනකම මහත වැඩි වෙනකොට මේකේ ස්පීඩ් එක වැඩි වීමක් සිද්ධ වෙනවා. ස්පීඩ් ගැන කතා කරලා නැති නිසා මම ස්පීඩ් ගැන කියන්නේ නැහැ. එතකොට මේ කොයි විදියට හැඳින්වුවත් ඔබ දැනගන්න ඕනේ මෙන්න මේ හඳුන්වන්නේ මේ නෙට්වර්ක් වයරේ. මේ නෙට්වර්ක් වයර් එකේ පාට ගැන කතා කරොත් මේකේ පිට පාටෙන් නම් අපිට කේබලේ අඳුර ගන්න බෑ. මොකද නිල් පාට, රතු පාට, කහ පාට, කොළ පාට, අලු පාට, සුදු පාට, කළු පාට හැම පාටකින්ම මේ නෙට්වර්ක් වයර් එනවා. හැබැයි මේකේ ඇතුළත යම්කිසි කලර් කෝඩ් එකක් තියෙනවා. අන්න ඒක දිහා බැලුවම අපිට ඕනම කේබලයක් නෙට්වර්ක් වයර් එකක්ද නැද්ද කියලා අඳුර ගන්න පුළුවන්. නෙට්වර්ක් වයර් එකක් ඇතුළත වයර් 8ක් අනිවාර්යෙන් අඩංගු වෙනවා. යුගල 4ක් වශයෙන් වයර් 8ක් අඩංගු වෙනවා. තැඹිලි පාට, කොළ පාට, නිල් පාට සහ දුඹුරු පාට යන පාට 4 තමයි අඩංගු වෙන්නේ. ප්‍රධාන කොටගෙන වයර් 8ක් අඩංගු වෙනවා. මේ රෝලක් මතක තියාගන්න රෝලක් නෙවෙයි මේ වයරයක් රෝලක ඉන්නේ. ඒ රෝලක් මීටර් 305ක දිගකින් යුක්තයි. එතකොට නෙට්වර්ක් රෝලක් එන උපරිම දිග මතක තියාගන්න. ඔන්න නෙට්වර්ක් රෝලක් ඔබට රූප සටහනේ දකින්න ලැබෙයි. නෙට්වර්ක් රෝලක දිග මීටර් 305යි. එතකොට දැන් ඔන්න අවබෝධයක් ඇති කරගන්න හරි. එහෙනම් වයර් එකක් ගෙනියන්න පුළුවන් උපරිම මේ සිග්නල් එකක් ගෙනියන්න පුළුවන් උපරිම දිග 305යි කියලා. එහෙම කියන්න බෑ. ඒක අපි ඉස්සරහට බලමු. 305 රෝල් තමයි එන්නේ. 305න් කපලා අපට අවශ්‍ය ප්‍රමාණයට කනෙක්ටර් එක ගන්න පුළුවන්. මේක තමයි කනෙක්ටරේ. කනෙක්ටරේට අපි කියනවා RJ45 කනෙක්ටරේ කියලා. ඒක පාවිච්චි කරන්න ගහනවා අපි ටූල් එකක් ගන්නවා. ඒකට අපි කියනවා ක්‍රිම්පින් ටූල් එක කියලා. ක්‍රිම්පින් ටූල් එක කියන්නේ මේක. මේක කඩේ වෙළඳපොලේ රුපියල් 1500කට වගේ මුදලකට ගන්න පුළුවන්. මේකෙන් තමයි අපි වයර් එක සුද්ධ කරලා ඇතුළට දාලා තද කිරීමක් සිද්ධ කරන්නේ. එතකොට මේකෙන් කනෙක්ටර් වයරේ සහ කනෙක්ටර් එකකින් එකට සම්බන්ධ වෙනවා. කනෙක්ටර් එක රුපියල් 25 සිට රුපියල් 4500 දක්වා හොඳ කනෙක්ටර් තියෙනවා. වයර් රෝලක් ගත්තත් රුපියල් 6-7000 සිට තියෙනවා. ඔබට රෝල් ෆිටින් ගන්න අවශ්‍ය නැහැ. අවශ්‍යතාවය මත කෑල්ලක් කඩේකට ගිහිල්ලා කිව්වම උන් කනෙක්ටර් එක ගහලා තමයි අපි ඔබට දෙන්නේ මේ නෙට්වර්ක් වයරේ. හරි එහෙනම් Cat5 කේබලේ, Cat6 කේබලේ, UTP කේබල් කොහොම කිව්වත් මේකම කේබලේ. ඊට පස්සේ මේකට පාවිච්චි කරන කනෙක්ටරේ තමයි අපි RJ45 කනෙක්ටරේ කියන්නේ. එතකොට මේ RJ45 කනෙක්ටරේ තුල මේක තුල වයර් 8ක් තියෙනවා නම් කනෙක්ටරේ තුල පින් 8ක් තිබිය යුතුයි. ඇත්තටම තියෙනවා. අපිට පේනවා ඇති ඔය රිදි පාටෙන් පෙන්වන්නේ ඒක රූප සටහනෙත් දැක්කනවා. මේ ඒක මගේ ඒ පින් 8ෙන් අපිට පුළුවන් පින් 8 වයර් 8ට සම්බන්ධ කිරීම සිද්ධ කරන්නේ ක්‍රිම්පින් ටූල් එක මගින්. ඒකෙන් මේ කේබලයක් හදා ගන්න. RJ45 connector. RJ45 connector එක ගත්තම RJ45 connector එක තුල තියෙන්නේ මේ විදිහේ connector එකක්. පින් 8ක් 1 2 3 4 5 6 7 8යි. පින් 8කින් යොත් මෙන්න මේ විදිහේ connector එකක් තියෙන්නේ. මේ සුද්ධ කරන ලද වයරය නිසි කලර් කෝඩ් එකට පිළිවෙලට දාලා මේ විදිහට වයර් එක තුලින් ඇතුළට දාලා ඊට පස්සේ ක්‍රිම්පින් ටූල් එකෙන් තද කිරීමක් තුලින් තමයි අපි මේ කනෙක්ටරය හදාගන්නේ. එතකොට විසින් දැනගත යුතුයි පින් 8ක් සහිත මේ කනෙක්ටරය තමයි RJ45 කනෙක්ටරයක් කියලා කියන්නේ. එතකොට මේ RJ45 කනෙක්ටර එක ගහන්න පාවිච්චි කරන ටූල් එකට අපි කියනවා ක්‍රිම්පින් ටූල් කියලා. කඩෙන් ඉල්ලනවා නම් ගිහලා ඉල්ලන්න ඕන. ක්‍රිම්පින් ටූල් එක රූප සටහනේ දකින්න පුළුවන් කනෙක්ටර් වලට පාවිච්චි කරන ටූල් එක ක්‍රිම්පින් ටූල් එක. හරි. මේ නෙට්වර්ක් වයරයත් මේ RJ45 කනෙක්ටරයත් එකිනෙකට සම්බන්ධ කරන්න කලර් කෝඩ් එකක් ඕන. ඒ කලර් කෝඩ් එක මොකක්ද කියලා දැන් බලන්න ඕන. මතක තියාගන්න මේ කලර් කෝඩ් එක නෙට්වර්කින් ෆීල්ඩ් එකේ කට්ටියගෙන් 99%ක්ම පාවිච්චි කරන්නේ වැරදියට. උන්ට හිතෙන කලර් කෝඩ් වලට උන් ගහනවා ලේසි කලර් කෝඩ් වලට. එහෙම එපා. මේක වර්ල්ඩ් ස්ටෑන්ඩඩ් ලෝක සම්මත කලර් කෝඩ් එකක් මුළු ලෝකෙම පාවිච්චි කරද්දී ඔබ විතරක් වැරදි කලර් කෝඩ් පාවිච්චි කරලා RJ45 කනෙක්ටර්ස් ගහන්න පුරුදු වෙන්න එපා. දැන් කවුරු හරි ගියයි කොහොම ගහුවත් වැඩ කරනවනේ කියලා. දැන් හිතන්නකෝ ඔබ RJ45 කනෙක්ටර් එකක් වැරදි කලර් කෝඩ් එකකට ගිහිල්ලා ගහලා වැඩ කරලා ඔබ යනවා. කිසියම් දවසක ඒ වයර් එකේ ෆෝල්ට් එකක් ඇවිල්ලා ඊළඟට එන කෙනා ස්ටෑන්ඩඩ් කලර් කෝඩ් එකකට ගැහුවොත් කනෙක්ටර් එකේ කොන් දෙක තියෙන්නේ දෙවිදියකට කලර් කෝඩ් දෙකකට ඒ වෙලාවට වැඩ කරන්නේ නැහැ. ඒක නිසා වර්ල්ඩ් ස්ටෑන්ඩඩ් ලෝක සම්මත කලර් කෝඩ් එක ගහන්න පුරුදු වෙන්න. ලෝක සම්මත කලර් කෝඩ් එක දැන් මම රූපසට මේ බෝඩ් එකේ සඳහන් කරනවා. එතකොට මේ කලර් කෝඩ් එක ගැන කියනකොට කියන්න ඕන මීට අවුරුදු 15කට 10කට කලින් කලර් කෝඩ් දෙකක් ලෝකෙ තිබුණා. ස්ට්‍රේට් කේබල් සහ ක්‍රොස් කේබල් කියලා. ඒකට හේතුව තමයි Pentium 4
Windows XP operating system එක යටතේ කම්පියුටර් වැඩ කරද්දී කම්පියුටර්ස් දෙකක් එකට ගහන පාවිච්චි කරන්න අපි ගත්තේ cross cable කියන color code එක පාවිච්චි කරපු Ethernet cable එක. එතකොට cross cable color code එක දැන් ලෝකෙන් තුරන් වීගෙන ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මම කියන්නේ අපිට cross cable color code එක මතක තියාගන්න කියලා. හැබැයි straight cable color code එක අනිවාර්යෙන් මතක තබා ගත යුතුමයි. straight cable color code, cross cable, network color cable color code, एक straight cable color code, දෙක cross cable color code. අපි මේ දෙකම ඉගෙන ගමු. නමුත් ඔබේ ඔළුවේ තිබිය යුතු එක straight cable color code එක මම වැදගත් කොට සලකන්නේ වැදගත් නිසා. ඒක නිසා මෙතනදී මේ color code දෙකෙන් මේක තමයි අපිට වැදගත් දේ. මේකත් ඔබේ පොතේ සටහන් කරලා තියාගන්න මොනෑම අවස්ථාවක හරි යෙදීමට අවශ්‍ය වෙයි. Straight cable color code. Straight cable color code එක මෙන්න මේ විදිහට එන්නේ. පළවෙනි එක සුදු තැඹිලි. දෙවෙනි එක තැඹිලි. සුදු කොළ නිල් සුදු නිල් සුදු නිල් කොළ සුදු දුඹුරු දුඹුරු. හරි. එතකොට මේ කලර් කෝඩ් එක ඉතාමත් වැදගත්. මේ කලර් කෝඩ් එක නැතුව අපිට networking field එකේ කිසිම දෙයක් කරන්න බෑ. ඒ තරම්ම වැදගත්. මේක අද පටන් ඔබේ ඔළුවේ අනිවාර්යෙන්ම මතකයේ තබා ගත යුතුයි. කටපාඩම් කරන්නේ නැතුව මතකයේ තබා ගන්න නැතුව මේක ගහන්න බෑ. බලන්න සුදු තැඹිලි සුදු කොළ නිල් සුදු නිල් කොළ සුදු දුඹුරු දුඹුරු තමයි කලර් කෝඩ් එක. එතකොට මෙතනදී මාරු වීමක් සිද්ධ වෙලා තියෙනවා. සුදු කොළ සුදු නිල් වෙනුවට නිල් වෙනුවට කොළ ඇවිල්ලා කොළ වෙනුවට නිල් ඇවිල්ලා මෙතන මාරු වීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. කෙනෙකුට මේ විදිහට මේක මතක තියාගන්නත් පුළුවන්. කොළ තියෙන තැනට නිල් එනවා, නිල් තියෙන තැනට කොළ එනවා. මේක තමයි world standard ලෝක සම්මත කලර් කෝඩ් එක. අපේ අය කලර් කෝඩ් එක ගහන විදිහට කියන වැරදියට සුදු තැඹිලි සුදු කොළ සුදු නිල් සුදු දුඹුරු දුඹුරු. ඒ කලර් කෝඩ් එක අද පටන් පාවිච්චි කරන්න එපා. යම් කිසි කෙනෙක් වැරදි විදිහට පාවිච්චි කරා නම් මොකද ලෝක සම්මත ක්‍රමයක් තියෙද්දි පාරේ හැමෝම වම් අත පැත්තෙන් වාහන පදවද්දී අපිට විතරක් දකුණු අත පැත්තෙන් වාහන පදවන්න බෑනේ. ඒක නිසා මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. ඒ වගේම මම මේකට අංක දෙනවා. ඇයි අංක දෙන්නේ? අපි බලමු අංක දීලා. 1 2 3 4 5 6 7 8 කියලා මේ වයර් රටට අංක දීමක් සිද්ධ කරා. එතකොට මේ අංක තුල බලන්න කිසියම් වැදගත්කමක් තියෙනවා. මොනවද මේ වැදගත්කම? මේක මීට කලින් ඉගෙනගෙන තියෙද බලන්න. කවුරු හෝ ඔබට කියලා දීලා තියෙද බලන්න. මේකේ වයර් රටක් තියෙනවා. මේකේ වයර් රටක් තිබුණා කියලා මේ වයර් රට පාවිච්චි වෙන්නේ නැහැ. වයර් රටක් දීලා වයර් රට පාවිච්චි වෙන්නේ නැත්නම් ඇයි වයර් රටක් දෙන්නේ? වයර් අදාළ ප්‍රමාණයට දෙන්න තිබ්බනේ. ඔව්. මෙහෙමයි. ඇත්තම කතාව මේකේ වයර් 4යි පාවිච්චි වෙන්නේ. මොනවද වයර් 4 පාවිච්චි වෙන්නේ? මතක තියාගන්න මේ අංක දුන්නේ එකයි. තැඹිලි සහ කොළ කියන පාට පමණයි මේකේ data sannivedana දත්ත sannivedana සඳහා පාවිච්චි වෙන්නේ. එහෙමනම් 1 2 3 6 කියන වයර් 4 පමණක් මෙහිදී පාවිච්චි වීම සිද්ධ වෙනවා. 4 5 7 8 කියන වයර් පාවිච්චි වෙන්නේ නැහැ. තවත් දෙකකින් කියනවා නම් නිල් සුදු නිල් සහ සුදු දුඹුරු කියන වර්ණ පාවිච්චි වෙන්නේ නැහැ. එහෙමනම් ඇයි වයර් 8ක් ආවේ? මෙහෙමයි. වයර් 8න් පාවිච්චි වෙන්නේ නැහැ කිව්වට දැන් අලුතෙන් ටෙක්නොලොජි එකක් ඇවිල්ලා තියෙනවා. ඒ ඉස්සරහට කියලා දෙන්නම්. PoE කියලා. එතනදී අපි මෙන්න මේ අන්තිම වයර් දෙකක් පාවිච්චි වෙනවා. එතකොට තාමත් නිල් දෙක පාවිච්චි වෙන්නේ නැහැ. ඉස්සරහට ඒවටත් ක්‍රමවේදයක් නේ.
එතකොට කවුරු හරි එහෙනම් මේක වයර් 4ක් ගැහුවොත් වැඩ කරනවද? ඔව් වැඩ කරනවා. වයර් 4 හරියට ගැහුවොත් 1 2 3 6 කියන ස්ථාන වලට මොනවද මේ 1 2 3 6 කියන්නේ? මේක මේ විදිහට ගත්තම වමේ සිට ගණන් කරගෙන යද්දි 1ට 2ට 3ට සහ 6ට පමණක් වයර් ටික දාලා කේබල් එක කනෙක්ට් කරොත් ඒත් කේබල් එක වැඩ කරනවා. ඔබට ප්‍රැක්ටිකල් වලදී ඉස්සරහට කියලා දෙන්නම්. පෙන්නන්නම් ඔප්පු කරලා මේ වයර් 8ම පාවිච්චි වෙන්නේ නැහැ කියලා. හරි. දැන් එතකොට මොනවද මේ සුදු තැඹිලි කියන්නේ? මේකේ තැඹිලි පාට දෙකක් තියෙනවා. තැඹිලි පාට දෙකෙන් සුදු පාට එකේ ඔබට පේනවා සුදු තැඹිලි පහෙන් සුදු පාට එකේ තැඹිලි පාට වෛරම් තියෙනවා. තැඹිලි කියන්නේ තද තැඹිලි. සුදු නිල් කියන්නේ සුදු පාට එකේ නිල් පාට වෛරම් තියෙන එක. සුදු කොළ කියන්නේ කොළත් එක්ක තියෙන එකේ සුදු පාට එකේ වෛරම් තියෙන එක. සුදු දුඹුරු කියන්නේ ඒක. දුඹුරු කියන්නේ කොහොමද දුඹුරු. හරි. එතකොට මේක කලර් කෝඩ් එකට සකස් කිරීමේදී මේක තමයි ස්ටෑන්ඩඩ් කලර් කෝඩ් එක. සුදු තැඹිලි සුදු කොළ නිල් කොළ සුදු දුඹුරු විදියට අරගෙන මේක අවශ්‍ය ප්‍රමාණයට කපලා කනෙක්ටර් ඇතුළට දාලා ක්‍රිම්පින් ටූල් එකෙන් මේ විදියට කනෙක්ටර් ඇතුළට දාලා තද කරලා අද ගිරාම මේක කනෙක්ට් වීම සිද්ධ වෙනවා. මේක තමයි කේබල් එකක් ගන්න ස්ටෑන්ඩඩ් සම්මත විදිය. එතකොට මේ කලර් කෝඩ් එකට අනුව ගැහුවම තැඹිලි සහ කොළ පාට පමණක් අපි පාවිච්චි කරනවා. දත්ත සංවේදනයේට අනිත් ටික ඇත්තටම දැනට පාවිච්චි වෙන්නේ නැහැ. 1 2 3 6 පාවිච්චි වෙනවා. 4 5 7 8 කියන ඒවා පාවිච්චි වෙන්නේ නැහැ. POE කියන ටෙක්නොලොජි 7 8 පාවිච්චි වෙනවා. ඒ විස්තරට කියලා දෙන්නම්. මේක තමයි අපේ world standard color code එක. සුදු තැඹිලි සුදු කොළ නිල් කොළ සුදු දුඹුරු කියන color code එක. හරි. අපි බලමු cross cable color code එක. මේ cross cable color code එක ගැන කියනවා නම් මේ color code එක මීට අවුරුදු 15කට කලින් 10කට කලින් Windows XP operating system එකේ ඇත්තේ Pentium 4 computers වල තමයි පාවිච්චි කරේ. එතකොට අරකේ මුලට ආවේ straight එකේ සුදු තැඹිලි මේක එන්නේ සුදු කොළ. එතකොට සුදු තැඹිලි මුලට ගිහිල්ලා මැදට ගිහිල්ලා තියෙනවා. සුදු කොළ සුදු තැඹිලි නිල් තැඹිලි සුදු දුඹුරු යන විදිහට color code එක ගැහුවොත් අපි මේකට cross cable color code එකක් කියලා කියනවා. මේක දැන් ලෝකෙන් තුරන් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා මතක තබා ගත්තේ නැති වුණාට කමක් නැහැ. නමුත් මේක සටහන් පොතේ සටහනක් දාලා තියාගන්න. එතකොට දැන් අපි බලමු මේ cross cable color code එක සහ straight cable color code එක කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. කිසියම් network wire මේකට මම B කියලා සඳහනක් දාගන්නවා. පළවෙනි එකට අපි A කියලා දාගත්තා. කිසියම් network wire එකක එක කොනක් A ලෙසත් අනිත් කොනත් A ලෙසත්. ඒ කියන්නේ මුලින් අපි ඉගෙන ගත්තු straight cable color code එකට network wire එකේ cable කොන් දෙකම සම්බන්ධ කරොත් අන්න ඒකට අපි කියනවා straight cable එකක් කියලා. straight cable එකක්. ඒ වගේම කිසියම් network wire එකක කොන් දෙකකින් එක කෙලවරක් ඒ ක්‍රමයටත්. ඒ කියන්නේ අපි කලින් කියලා දීපු straight cable color code එකටත් අනෙක් end එක B ලෙසත් දෙවෙනියට කියලා දීපු සුදු කොළ සුදු තැඹිලි නිල් තැඹිලි සුදු දුඹුරු color code එකටත් සම්බන්ධ කරොත් අපි ඒකට කියනවා cross cable color code එකක් කියලා. එතකොට මේක දැන් ගොඩාක්ම තුරන් වෙලා ඉවත් වෙලා තියෙනවා. නමුත් straight cable color code එක ඔබ විසින් අනිවාර්යෙන්ම මතක තබා ගත යුතුයි. හරි. දැන් cable color code එක දන්නවා, crimping tool එක දන්නවා, RJ45 connectors දන්නවා. හරි. අපි යමු ඊළඟ කොටසට. අපි දැන් computers දෙකක් එකිනෙකට සම්බන්ධ කරලා straight cable එකක් පාවිච්චි කළා. හරි. අපි බලමු computers තුනක් එකිනෙකට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. කම්පියුටර් තුනක network එක. දැන් බලන්න මොනතරම් සරලව අපි පාඩමට අවතීර්ණ වෙලා තියෙනවද කියන මුලින්ම එක කම්පියුටරයක් ගත්තා. එතනදී networking කියන සංකල්පය ආවේ නැහැ. ඊට පස්සේ කම්පියුටර් දෙකක් ගත්තා. එතනදී අපිට networking කියන සංකල්පය ආවා. දැන් අපි යනවා ඊළඟට තියෙන සරල network එකට කම්පියුටර් තුනක්. අපි මේ කම්පියුටර් තුන ABC කියලා සටහන් කරගමු. මේක ABC ලෙස කවුරුන් ලියන්න එපා. රූප සටහන අඳින්න එපා. ඒ හේතුව කියලා තේරෙයි ටික වෙලාවක් යනකොට. මම මේ කේබලේ මේ ලෙසත් මේක මේ ලෙසත් මේ විදිහට network wire තුනකින් ABC කියන කම්පියුටර් තුන සම්බන්ධ කිරීම සිද්ධ කරා. එතකොට මෙතන ඔබ දන්නවා මේ network cable එකේ කෙලවර RJ45 connectors තියෙනවා. එහෙනම් මේ කම්පියුටරේ තුල RJ45 connector එකකුත් මේක තුල දෙකකුත් මේක තුල දෙකකුත් ලෙස එක කම්පියුටරයකට RJ45 connector දෙක බැගින් සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් දැන් ඔබ හරවල බලන්න ඔබේ කම්පියුටරේ තුල laptop එක හරි desktop එක හරි අරගෙන RJ45 connector port කීයක් තියෙනවද කියලා රූප සටහනේ දකින්න ලැබෙයි. ඕනෑම කම්පියුටර් එක RJ45 connectors එකයි එන්නේ. නමුත් ඔබ කියයි සමහරෙක් මේ අපි දැකලා තියෙනවනේ දෙක තියෙනවා කියලා. ඔව්. අපිට අවශ්‍ය නම් විතරක් network card එකක් පාවිච්චි කරලා RJ45 connector ගන්න වැඩි කරගන්න පුළුවන්. නමුත් default කම්පියුටරේට එන්නේ RJ45 connector එකයි. එතකොට RJ45 connector එකක් එද්දී අපිට මේ හැම එකටම වයර් ගහන්න කියලා අමතර කාඩ් ගහ යන එක ප්‍රායෝගික නෑ. එහෙමනම් දැන් තේරෙනවා
කම්පියුටර්ස් තුනක් එකිනෙකට සම්බන්ධ කරන්න ගියොත් RJ45 කනෙක්ටර් හරහා අපිට මේ දේ සිද්ධ කරන්න බෑ. එහෙමනම් අපිට වෙනස් උපකරණයකට යන්න සිද්ධ වෙනවා කියන එක තේරෙන්න ඕන. කම්පියුටර්ස් දෙකක් පමණයි RJ45 කනෙක්ටර් සහ නෙට්වර්ක් වයර් පමණක් පාවිච්චි කරලා එකිනෙකට සම්බන්ධ කිරීම සිද්ධ කරන්න පුළුවන්. එහෙමනම් මේ සඳහා අපි යා යුතු උපකරණය කුමක්ද කියලා බලමු. ඊළඟ මාතෘකාව එකට යමු. හරි. එහෙමනම් මෙන්න මාතෘකාව hub. මේක දැන් ICT ගන්න ශිෂ්‍යයෝ ඉන්නෝ නම් සිංහල මාධ්‍යයෙන් කරන කට්ටිය ඉන්නෝ නම් මේකට අදාළ සිංහල වචනේ තමයි නාබි. නාබි. මොකද මේ සිංහල වචන ගැන පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ නෙට්වර්කින් ක්ෂේත්‍රයේ මේ සිංහල වචන ඇත්තටම පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් A level සිංහල මාධ්‍යයෙන් ICT කරන ළමයි ඉන්නවා නම් මේ වචන ගැන අවබෝධයක් ලබා ගන්න වෙනවා. අනිත් අය මේ වචන දැනගත්තේ නැති වුණාට ගැටලුවක් නැහැ. මොකද මේ වචන කොහෙවත් පාවිච්චි වෙන්නේ නැහැ. කඩේට ගිහිල්ලා නාබියක් ඉල්ලන්න එපා. කඩේ දන්නේ නැහැ නාබිය කියන්නේ මොකක්ද කියලා. හබ් එක පමණයි අඳුරන්නේ. ඒක නිසා A level ශිෂ්‍යයෝ පමණක් මේ සිංහල වචන මතක තියාගන්න. අනිත් කට්ටියට මේ වචන මතක තබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ජොබ් එකකට ගියත් කවදාවත් වහරු නාබි මං හසුරු කියන වචන පාවිච්චි වෙන්නේ නැහැ. ඉංග්‍රීසි වචන A level ශිෂ්‍යයොත් හොඳට මතක තියාගන්න. තමන්ගේ විභාගෙ ලියන්න මේ වචන පාවිච්චි කරත් ඉංග්‍රීසි වචන වලට හුරු වෙන්න. මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට කිසිම තැනක සිංහල වචන භාවිතා වෙන්නේ නැහැ. මෙතනින් ඔබේ සිංහල වචන භාවිතය ඉවත් වෙනවා. විශ්වවිද්‍යාලයට ගියත් එතනවත් සිංහල වචන භාවිතා වෙන්නේ නැහැ. නමුත් විභාගයට අවශ්‍ය නිසායි කිව්වේ හබ් එකට නාබිය කියලා කියනවා. බලමු හබ් එකක් කියන්නේ මොකක්ද කියලා. ඔබ රූප සටහනේ ඉහළින් දැක්වේවි හබ් එකක් කියන්නේ මොකක්ද කියලා. හබ් එකක් කියලා කියන්නේ RJ45 connectors ගොඩක් සම්බන්ධ උපකරණයක්. මම මේකේ 4ක් ගන්නවා. මේකේ power supply එකක් දෙනවා විදුන් 12 volt හරි මොකක් හරි DC power supply එකක් හෝ කරන්ට් එක දුන්නා කියලා. හරි. එතකොට මේක තුල RJ45 port 4ක් අඩංගු වෙනවා. මතක තියාගන්න ඕන කරුණ තමයි මේ හැම port එකක්ම පිටිපසින් එකිනෙකට සම්බන්ධයි. මේකට අපි කියනවා parallel connection එකක් කියලා. මම ඔයගොල්ලන්ට කිව්වා පොඩි පොතක් ගන්න කියලා වැදගත් දේවල් ලියා ගන්න ඕන වැදගත් දෙයක් ආවා. parallel කියන වචනේ තේරුම බලමු parallel connection කියන්නේ මොකක්ද කියලා. සරල උදාහරණයකින් ගන්නම්. ඔබේ ගෙදර තියෙනවා ටෙලිෆෝන් එකක්. ඒ ටෙලිෆෝන් එකට මේ වගේ යන දෙයකින් ලයින් එක ඇවිල්ලා ඔබේ ටෙලිෆෝන් එකට සම්බන්ධ වීම සිද්ධ කරනවා. හරි. එතකොට හුඟක් අය දන්නවා තමන්ගේ ගෙදර කාමර කීපයක සමහරලාට සාලේ කුස්සියේ තවත් ටෙලිෆෝන් තියෙනවා. එක ටෙලිෆෝන් එකක් නෙවෙයි තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ ටෙලිෆෝන් එකට සම්බන්ධ වෙන ඇන දෙකට තවත් වයර් දෙකක් වයරයක් සම්බන්ධ කරලා තවත් සම්බන්ධතාවයක් ගත්තොත් අපි කියනවා මෙන්න මේ දෙවෙනි එකට අරයාගේ parallel connection එකක් කියලා. ඒ කියන්නේ පෙනුමෙන් දෙකක් වුණාට මෙයා කතා කරන දේම මෙයාට ඇහෙනවා. මේක රින්ග්ස් යනවා නම් මේකෙත් රින්ග්ස් යනවා. මේක වනිදියන් ඉස්සරහට ගත්තොත් ඒකත් ඇහෙනවා. එතකොට මේ සම්බන්ධතා සියල්ලම එකයි. මේ වගේ දෙයකට අපි කියනවා parallel connection එකක් කියලා. හරි. එතකොට දැන් අපි බලමු එහෙනම් මේ port උත් අන්න අර ක්‍රමයට පිටුපසින් එකිනෙකට සියල්ල සම්බන්ධයි. මේ port සියල්ල parallel port. එහෙනම් පිටින් වෙන වෙනම port පේන්න තිබුණා. මේ port ඔක්කොම එකයි. කියන්නේ එක්කෙනෙකුට යම්කිසි දෙයක් වෙනවද? අනිත් සියලු දෙනාට ඒ සිග්නල් එක එනවා. හරි. අපි මේකට කම්පියුටර්ස් තුනක් සම්බන්ධ කරමු. මේ කම්පියුටර්ස් තුනක් සම්බන්ධ කරන ලද හබ් එකේ එක port එකක් හිස් තියෙනවා. මෙතන වැදගත් දෙයක් තියන්න තියෙනවා. මේ හබ් එකට හිතන්න බෑ මෙමරි එකක් නැහැ. මේ හබ් එක විසින් අඳුරන්නේ නැහැ මේ port 3කට කම්පියුටර් සම්බන්ධයි. එක port එකක් හිස් තියෙනවා කියන එක දන්නේ නැහැ. හරි. එතකොට මේ හබ් එකට එහෙමනම් අපි කියනවා non intelligent device එකක්. ඉතා වැදගත් වචනයක්. මේ වචනේ හැමදාටම මතකේ තබා ගත යුතුයි. non intelligent device. මොකද හේතුව මේ හබ් එකට අපි හිතමු කිසියම් කම්පියුටරයක් තුලින් සිග්නල් එකක් ගියාම එයා දන්නේ නැහැ මේකෙන් මේ port දෙකේ කම්පියුටර් දෙකක් තියෙනවා මේ port එකේ ඉස් කියලා දන්නේ නැහැ. එයා සියලුම port වලට තමන්ගේ සිග්නල් එක transmit කරනවා යැවීම සිද්ධ කරනවා. එතකොට අවශ්‍ය සහ අනවශ්‍ය හැම දැනටම යෑම නිසා පාරේ හැම අතටම වාහන ගමන් කිරීම සිද්ධ කරොත් වෙන්නේ ට්‍රැෆික් එක වැඩි වෙලා ගමනාගමනේ ස්ලෝ වෙනවා. මේකත් එහෙමයි අවශ්‍ය port එකටත් අනවශ්‍ය port එකටත් අවශ්‍ය කම්පියුටරයටත් අනවශ්‍ය කම්පියුටරයට සියල්ලටම තමන්ගේ දත්ත යැවීම නිසා මේ hub එක slow වීමක් සිද්ධ වෙනවා, performance අඩු වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා hub එක අපි පාවිච්චි කරන්නේ ඇත්තටම සලකන්නේ එච්චරම හොඳ උපකරණයක් නෙවෙයි. ගොඩක් performance වලින් අඩු slow උපකරණයක් හැටියට. එහෙනම් hub එක කියන්නේ non intelligent device එකක්. ඒ වගේම hub එක
ස්ලෝ අනිත් උපකරණ වලට සාපේක්ෂව. මේ හබ් එක ස්ලෝ කියලා කිව්වම හබ් එක ගැන යමක් කියන්න ඕන. හබ් එක ස්ලෝ නම් හබ් එක නරක නම් හබ් එක ලෝකෙන් තුරන් වෙන්න ඕන. නමුත් එහෙම වෙලා නැහැ. හබ් එක ලෝකෙ හැමතැනම පාවිච්චි වෙනවා. ඒකට හේතුව කම්පියුටර් 4ක් 5ක් 6ක් දක්වා ඔබ කිසිම ප්‍රශ්නයක් නැතුව හබ් එක පාවිච්චි කරන්න මම කියන්නේ ප්‍රායෝගිකව ප්‍රැක්ටිකල් අත්දැකීමෙන්. එතකොට පොඩි කම්පියුටර් ප්‍රමාණයක් පාවිච්චි කිරීමේදී හබ් එකේ මේ එන ට්‍රැෆික් වැඩි වීම නිසා එන ස්ලෝ එක අපිට දැනෙන්නේ නැත. ඒක කම්පියුටර් 3ක් 4ක් 5ක් 6ක් වගේ ප්‍රමාණයක් හබ් එකකින් පාවිච්චි කරාට කිසිම ගැටලුවක් නැහැ. හැබැයි කම්පියුටර් 8ක් 10ක් 12ක් විශාල ප්‍රමාණයක් යනකොට කවදාවත් හබ් එකක් පාවිච්චි කරන්න එපා. ඊළඟට තියෙන උපකරණයට අපි යන්න ඕන. මේ හබ් එක ගැන අපි මෙහෙම කිව්වට ගිහිල්ලා බලන්න කුඩා ආයතනවල ඔෆිස් වල සහ ගෙවල් වල 99% පාවිච්චි කරන්නේ හබ් එක. ඒකට හේතුවක් තියෙනවා මේ හබ් එක මිලෙන් අඩුයි. රුපියල් 3000ක් 3500ක් වගේ මිලකට අපිට 4 port 8 port හබ් එකක් ගන්න පුළුවන්. හබ් එකේ port ගැන කතා කරොත් 4 port 8 port වගේ හබ් තියෙනවා. 4 තියෙනවා 8 තියෙනවා 16ක් තියෙනවා සමහරක් අවස්ථාවල. නමුත් ලොකු port ප්‍රමාණය හබ් වලට 16 වගේ යන්න එපා. කම්පියුටර් ගාන වැඩි වෙනකොට ඔබේ network එක slow වීම නිසා වැඩක් කරගැනීමේ අපහසුතාවය තියෙනවා. කුඩා ප්‍රමාණයක් කම්පියුටර් 4ක් 5ක් 6ක් කිසි ගැටලුවක් නැතුව අපිට හබ් එකේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙමනම් හබ් එක ගැන කියන්න තියෙන ඔච්චරයි. හබ් එකේ යම් අවාසියක් ආවා non intelligent device එකක් හැමතැනටම signal යනවා. ඕන එක්කෙනාටයි පයි කෙනාටයි. එයාට මතකයක් නැහැ, මෙමරියක් නැහැ. වැඩිච්ච කට්ටිය කවුද නැති කට්ටිය කවුද කියලා අඳුරා ගැනීමට. ඒක නිසා එහෙට මෙහෙට හැම පැත්තටම traffic jam නිසා මේක slow වීමක් සිද්ධ වෙනවා. performance අඩු වීමක් සිද්ධ වෙන නිසා හබ් එක networking field එකේ තරම් හොඳ උපකරණයක් හැටියට සලකන්නේ නැහැ. එහෙනම් අපිට ඊළඟ උපකරණයට යන්න සිද්ධ වෙනවා. ඊළඟ උපකරණය තමයි එහෙමනම් ස්විච් එක. වහරුව කියලා අපි සිංහලෙන් කියනවා. වහරු ICT A level කෙනෙක් ශිෂ්‍යෝ පමණක් වචනේ ලියා ගන්න. අනිත් කට්ටියට සිංහල වචනේ වැදගත් වෙන එකක් නැහැ. හරි. අපි බලමු ස්විච් එකක් කියන්නේ මොකක්ද කියලා. ස්විච් එකක් ගත්තොත් මේ විදිහට මම ටිකක් පෝට් ගන්න වැඩි එකක් ගන්නවා. මම මේකේ තියෙන මේ RJ45 මේ කොටු වලින් නිරූපණය කරනවා. මේ කොටු කියන්නේ RJ45 connector port. ඔක්කොම එකකට අඳින්න ගියොත් වෙලා යන නිසා මේ ඔක්කොම RJ45 port. හරි. ස්විච් එක ගැන කතා කරොත් ස්විච් එක කියන්නේ ඇත්තටම ඇඩ්වාන්ස් ඩිවයිස් එකක්. හබ් එකේ තියෙන අඩුපාඩු හදලා ආපු ඩිවයිස් එකක් තමයි ස්විච් එක. ඒක ලෝකේ ඉතාමත්ම ජනප්‍රිය තාමත්ම වැදගත් නැතුවම බැරි උපකරණයක් බවට පත් වෙලා තියෙනවා ස්විච් එක. එහෙනම් මේ ස්විච් එකේ තියෙන වාසි අවාසි ගැන කතා කරොත් ස්විච් එකට අපි හිතමු අපි කම්පියුටර්ස් කීපයක් සම්බන්ධ කරා කියලා අපි හිතමු මේ ස්විච් එකට මම මේක 16 port ස්විච් එකක් port 16ක් කියලා ගමු. හරි. port 16 ස්විච් එකක් ගැන කතා කරන්නේ මේකට කම්පියුටර් දෙකක් විතර කම්පියුටර් 4ක් සම්බන්ධ කරනවා. මේ කම්පියුටර් 4 සම්බන්ධ කරාම මේ 16 port switch එකේ මේ switch එක විසින් අඳුරා ගන්නවා මගේ port 4කට සම්බන්ධ වෙලා ඉන්නවා කම්පියුටර් 4 දෙනෙක්. ඊටු port සියල්ලම free මේ කස්ටමර් මේ මට සම්බන්ධ වෙලා ඉන්න port වල number මේවා කියලා එයා අඳුරා ගැනීමක් සිද්ධ කරනවා. එතකොට එහෙමනම් අපිට තේරෙනවා අඳුරාගෙන එයාගේ මතකයේ එක තබා ගන්නවා. ඒක නිසා අපි switch එකට කියනවා intelligent device එකක් කියලා. අපි hub එකකට කිව්වා non intelligent device එකක්. switch එකට කියනවා intelligent device එකක්. එhmenan switch එක කියන්නේ මතකයක් තියෙන මෙමරියක් තියෙන උපකරණයක්. intelligent device එකක්. එතකොට මෙයාගේ විසින් මෙයාගේ තබා ගන්නා මතකයට අපි කියනවා MAC address table එකක්. එයා මතකයක් තබා ගන්නවා. එයාගේ වගුවක් හදාගෙන MAC address table කියන table එක යටතේ මේ තියෙන සියලුම කම්පියුටර් වල තියෙන MAC address කියලා දෙයක් තියෙනවා. මම MAC address ගැන ඔබට උගන්වන්නේ නැහැ, සඳහන් කරන්නේ නැහැ. ඒකට හේතුව ඔබ 16 පාදයේ සංඛ්‍යා, 2 පාදයේ සංඛ්‍යා, bit byte අඳුරන්නේ නැති නිසා. ඊළඟ පාඩම තියෙන අපිට 2 පාදයේ සංඛ්‍යා, 16 පාදයේ සංඛ්‍යා, bit byte. ඒවා ඉගෙනුවාට පස්සේ ඔබට මේ MAC address කියන එක තේරෙයි. එතකොට එතනදි කියලා දෙනවා MAC address කියන්නේ මොකක්ද කියලා. දැනට මතක තියාගන්න MAC address table එකක් switch එක තුල අන්තර්ගතයි. ඒක තමයි යාගේ මතකේ. ඒ මතකේ පාවිච්චි කරලා එයා කිසියම් signal එකක් කවුරු හරි විසින් කිසියම් කම්පියුටරයකට යවුවොත් ඒ කම්පියුටරේ විසින් D කම්පියුටරේට සිග්නල් එකක් යවුවා නම් මෙයා විසින් අඳුරනවා A කම්පියුටරේ ඉන්න අහවල් පෝට් එකේ D කම්පියුටරේ ඉන්න අහවල් පෝට් එකේ කියලා. එයාට විතරක් ඒ සිග්නල් එක යවලා අනවශ්‍ය පෝට් සහ හිස් පෝට් වලට ඒ සිග්නල් එක යවන්නේ නැහැ. එතකොට ට්‍රැෆික් එක අඩු වෙලා එයාගේ ස්පීඩ් එක වැඩි වෙනවා, පර්ෆෝමන්ස් වැඩි වෙනවා. එහෙමනම් අපි ස්විච් එක
performance වැඩි, speed එක වැඩි උපකරණයක් හැටියට සලකනවා high speed උපකරණයක්. එහෙමනම් switch එක කියන්නේ networking field එකේ ඉතාමත් වටිනා හොඳ උපකරණයක් අපිට නැතුවම බැරි උපකරණයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ switch එකේ port ගැන කතා කරොත් මේ switch එකක port තියෙනවා 8 switch port 8 16 32 64 128 256 වගේ ඉතාමත් විශාල ප්‍රමාණයේ port තියෙන switches තියෙනවා. එතකොට මිලත් ඒ වගේම තමයි. හබ් එකක් වගේ රුපියල් 3-4000කට නම් switch එකක් ගන්න බෑ. අවම රුපියල් 10000 15000 20000ක් අතර මුදලක් යාවි පොඩි මේක heat port. එතනින් එහාට වැඩි පැත්තට ඕන තරම් switches තියෙනවා. එහෙමනම් ලොකු network එකක් සලකනකොට අපිට ඒ උපකරණ ප්‍රමාණය හරියන්න අපි තුන් කම්පියුටර් 60ක් තියෙනම් 64 switch එකක් ගන්න වෙනවා. කම්පියුටර් 100ක් තියෙනම් 128 switch එකක් ගන්න වෙනවා. මේ විදිහට උපකරණ ප්‍රමාණය මත තමයි අපි ගන්න switch එක මොකක්ද කියලා දැනගන්න තේරිය යුත්තේ. එතකොට intelligent device එකක්, එයාගේ memory එකක් තියෙනවා, මතකයක් තියෙනවා, MAC address table එකක් කියලා කියනවා. ඒකට අපි තබා ගන්න මතකයට high speed වලට වඩා port විශාල ප්‍රමාණයේ switch තියෙනවා මිලෙන් ඉහළයි. එතකොට switch එක කියන්නේ පහරුවක් කියන්නේ ඉතාමත් වැදගත් උපකරණයක්. ඔන්න ඒක ගැන ඉගෙන ගත්ත රූප සටහනේ ඔබට බලන්න පුළුවන් තියෙන එක එක switch වර්ග. basic network එකක්, basic computer network එකක්. basic computer network. දැන් අපි basic computer network එකක් ගත්තොත් අපි ගමු බැංකුවක්. ආයතනයක සාමාන්‍ය ප්‍රාදේශීය region එකක තියෙන බැංකුවක තියෙන network එකක් අරගෙන ඒකේ උපකරණ ටික රූප සටහන් සහිතව උදාහරණ සහිතව බලමු මොකද්ද කෙරෙන්නේ කියලා. හරි. එතකොට මෙන්න switch එක. වැදගත්ම එකක් තමයි දැන් switch එක. අපි හිතමු port 64ක විතර විශාල port ප්‍රමාණයක් තියෙන switch එකක් තමයි මේකේ තියෙන්නේ. හරි. එතකොට මේ switch එක එයාගේ අදාළ උපකරණ RJ45 connectors network wire හරහා අදාළ තැන් වලට අරන් ගිහලා අදාළ උපකරණات එක්ක සම්බන්ධ වීම සිද්ධ වෙනවා. එතකොට බලමු පළවෙනියටම මම ගන්නවා කම්පියුටර් එකක්. හරි. ඔබ දන්නවා මේක network wire එකක්. මේ දෙපැත්තට වදින RJ45 කම්පියුටරේ සම්බන්ධ වීම සිද්ධ කරා. එතන කම්පියුටර් එක ගත්තම කම්පියුටර් වර්ග දෙකක් තියෙනවා desktop laptop කියලා. එතකොට ওই දෙකම අපිට ওই විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙනම් මේක desktop එකක්, මේක laptop එකක්. මේ විදිහට සම්බන්ධ වීම සිද්ධ වුණා. හරි. desktop එකක් laptop එකක්. ඔච්චරයිද? මේ network device හරහා පාවිච්චි කරන්න පුළුවන් උපකරණ මෙච්චරයි. කිසියම් උපකරණයක් ගත්තම මේ උපකරණේ network device එකක්ද නැද්ද කියලා පළමුව අපිට වෙන් කර ගැනීම හැකියාව තියෙන්න ඕනම. හරිම සරලයි. රූප සටහනේ තිස්සෙන RJ45 connector එකේ RJ45 connector එක අඩංගු වෙන ඕනෑම device එකක් අපිට හඳුන්වන්න පුළුවන් network device එකක් කියලා. මෙතන පේනවා ඔබට RJ45 connector එකක් තියෙන්නේ. මේ RJ45 connector එක තියෙන ඕනෑම උපකරණයක් network device එකක්. එහෙනම් කම්පියුටර් එක තුල තියෙනවද? තියෙනවා RJ45. laptop එකක් තුල තියෙනවද? තියෙනවා. බලන්න ආයතන තුල තියෙන printer එක. printer එක ගත්තොත් printer එක තුලත් RJ45 connector එකක් තියෙනවා. port එකක් තියෙනවා. එහෙමනම් අපිට printer එකත් සලකන්න පුළුවන් network device එකක් හැටියට. හරි. printer එක. ඊට පස්සේ දන්නවා ඔබ ගෙවල් වල තියෙනවා ගොඩාක් ගෙවල් වල ආයතන වල CCTV කැමරා. CCTV කැමරා තියෙන මේ උපකරණයට අපි කියනවා කැමරා ඔක්කොම ඇවිල්ලා වදින කිසියම් උපකරණයක් ඔබ දැකලා ඇති පෙට්ටියක්. හොරෙක් පැන්නත් ඉස්සෙල්ලම අරන් යන්නේ මේ පෙට්ටිය තමයි. ඇයි හේතුව? සියලුම වීඩියෝ ගබඩා වෙලා තියෙන මේ උපකරණය තුල මේ උපකරණයට අපි කියනවා DVR කියලා digital video recorder. ඔබේ පොඩි පොතේ මේක ලියා ගන්න. digital video recorder. හරි. එහෙමනම් මේ DVR එක කියන්නේ network device එකක්. බලන්න DVR එක තුලත් RJ45 connector port අඩංගු වෙනවා. හරි. ඊට අමතරව ඔබ දැකලා නැතුව ඇති ආයතන වල තියෙනවා IP කැමරා කියලා විශේෂිත කැමරා වර්ගයක්. IP කැමරා කියලා කියනවා. ඒවා ආයතන වල විතරයි තියෙන. ගෙවල් වල ගොඩක් අඩුයි. IP කැමරාවේ විශේෂත්වය තමයි මේ වගේ කැමරා එක ඇවිල්ලා මේ වගේ පෙට්ටියකට DVR එකකට සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. IP කැමරා එක කෙලින්ම ඇවිල්ලා ස්විච් එකට වදින්න පුළුවන් RJ45 port එකක් තමයි IP කැමරාව තුල අඩංගු වෙන්නේ. එතකොට IP කැමරාව කියන්නේ network device එකක්. හරි. දැන් computer, laptop, printer, DVR, IP කැමරා
ඊට අමතරව ඔබ දැකලා ඇති ආයතනයක් තුල උදේට සේවයට පැමිණෙන සේවක මහත්මයාත්මි දූවල ගිහින් දෙන්න කරන්නේ තමන්ගේ ඇඟිල්ල සටහන් කිරීමක් කරනවා. අපි ඒකට කියනවා ෆින්ගර් ස්කෑන් කියලා. ඉස්කෝලේ යන කට්ටිය තමන්ගේ නාම ලේඛනේ නම දෙනවා වගේ ෆින්ගර් ස්කෑන් මැෂින් ගොඩක් ආයතන වල දැන් තියෙනවා. තමන්ගේ attendance දෙන්න. ඒකට අපි කියනවා ඒකත් network device එකක් RJ45 port එකක් අඩංගු වෙන network device එකක්. එහෙනම් බැංකුවක් තුළ finger scan machine එකක් තියෙන්න පුළුවන් ආයතනයේ සේවකයන්ට තමන්ගේ උදේට හවසට තමන්ගේ පැමිණීම ලකුණු කරන්න. හරි. ඒකත් දන්නවා. ඊට අමතරව ඔබ දන්නා සල්ලි ගණන් කරන මැෂින් එක. සල්ලි ගණන් කරන නෙවෙයි සල්ලි ගන්න මැෂින් එකට අපි ATM මැෂින් කියලා කියනවා. ATM මැෂින් එකේ ඉස්සරහ පැත්තේ විතරයි ඔබත් මාත් දැකලා තියෙන. ඒකට හේතුව අපිට ඒක පිටිපස්සට යන්න දෙන්නේ නැහැ. සල්ලි තියෙන පිටිපස්සේනේ. නමුත් ඒකේ පිටිපස්සෙත් ගත්තොත් RJ45 කනෙක්ටර් එකක් අඩංගු වෙනවා. එතකොට ATM මැෂින් එක කියන්නේ network device එකක්, network උපකරණයක්. මේවත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් වැඩ කරන network උපකරණයක්. හරි. ඊට අමතරව ඔබ දන්නවා ආයතන වල තියෙනවා සර්වර් එකක්. සර්වර් එකක් කියලා කියන එකෙන් අදහස් කරන්නේ සර්වර් එකක් කියන්නේ ලොකුවට හිතන්න එපා කම්පියුටර් එකක්. මතකයේ ගබඩා කරලා තියෙන කම්පියුටර් එකක්. උදාහරණයකට බැංකුවක් නම් අපි හිතමු මේ බැංකුවේ ඉන්න පාරිභෝගිකයන් සියලු දෙනාගේ දත්ත ගබඩා කරලා තියෙන කම්පියුටර් එකක්. සර්වර් එකක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් මේල් සර්වර් තියෙනවා. ඔයගේ data server තියෙනවා. ඒ වගේ දත්ත තියෙන කම්පියුටර් එකක්. හරි. ඒකට සර්වර් එක කියන්නේ කම්පියුටර් නම් කම්පියුටර් කියන්නේ කොහොමද network device එකක්. එහෙනම් ඒකත් network device එකක් හැටියට අපිට මේ ගොඩට දාන්න පුළුවන්, සලකන්න පුළුවන්. හරි. ඊට අමතරව තව මොනවද තියෙන උපකරණ කියලා බලමු. printer, DVR. හරි. ඔන්න මම එක උදාහරණයක් කිසියම් පාටකින් රතු පාටෙන් ලකුණු කරනවා. මේකට මම කියනවා router එක කියලා. ඇයි රතු පාටෙන් ලකුණු කරේ? මතක තියාගන්න network එකක් තුල තියෙන වැදගත්ම උපකරණය තමයි router එක. මේ router එක කියන්නේ අපිට නැතුවම බැරි උපකරණයක් networking field එකේ. එතකොට මේ size එකෙන් ලොකු වුණ පළියට මේ ATM machine එකවත් server එකවත් ඒවා නෙවෙයි මේ වැදගත් උපකරණ හැටියට සලකන්නේ මෙන්න මේ router එක. router එක කියන්නේ ඉතාමත්ම වැදගත් උපකරණයක්. වෙනත් පාඩකේ සඳහන් කරගන්න router එක ගැන වෙනම අපිට පාඩම් එක පාඩමක් නෙවෙයි router එක ගැන පාඩම් 10ක් 15ක් කරන්න තියෙනවා. ඒක නිසා දැනට මුකුත් කියන්නේ router එක කියන්නේ network device එකක්. ඒකත් සලකුණු කරගන්න. හරි. මේ විදිහට අපිට සරල network එකක් basic network එකක් ගන්න පුළුවන්. එතකොට ඔබ දැන් සෑහෙන උපකරණ ප්‍රමාණයක් අඳුරගත්තා network device යටතේ පාවිච්චි කරන්න. හරි. එතකොට මේට අමතරව කියන්න ඕන අලුතෙන් එන TV network device. අලුත් TV පරණ TV නෙවෙයි. පරණ CRT LCD TV නෙවෙයි. අලුත් TV වල network port එකක් තියෙනවා. ඒ TVත් අපිට ඇත්තටම ඉන්ටර්නෙට් යන්නේ ඒ වගේ වැඩවලට වෙනම TV cable TV වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. TV එක වැරදි විදිහට හිතන්න එපා. සියලුම TV network device නෙවෙයි. මේ RJ45 port එක තියෙන TV පමණක් network device හැටියට සලකන්න පුළුවන්. එතකොට 100ට එකක් වගේ ඉතා කුඩා ප්‍රමාණයක් තමයි මේ જાතිය TV තියෙන්නේ. නමුත් එහෙම TV තියෙනවා කියලා දැනගෙන ඉන්න ඕන. එතකොට basic network එක තුල අඩංගු වෙන සියලුම network devices ඔන්න අපි හැඳින්නුවා. කියන්න දෙන අද පාඩම මෙතනින් සමාප්තයි. ඔන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ පාඩම තුලින්. එතකොට අපි මේ ඉගෙනගත්තු දේවල් සියල්ල සාරාංශගත කරලා අපි බලමු. අද සාරාංශය බලමු. පාඩමේ සාරාංශය හැටියට අපිට ගන්න පුළුවන්. අංක 1 network එකක් computer network එකක් කියන්නේ PC එකකට වඩා වැඩි ප්‍රමාණයක්. එහෙනම් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙකට සම්බන්ධ වීම. අපි network එකක් හැටියට හැඳින්වුවා ඕනෑම මාධ්‍යයක් ඔස්සේ. එකිනෙකට සම්බන්ධ වීම. දැන් ඒකට network එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඊට පස්සේ network සම්බන්ධ කරන්න අපි පාවිච්චි කරා RJ45 connectors සහ network wire. ඒකත් ඔබ දන්නවා. Cat5 Cat6 කියන network wire සහ RJ45 connector පාවිච්චි කරා මේ එකිනෙකට සම්බන්ධ කරන්න. ඊට අමතරව ඊට වඩා කම්පියුටර් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් යද්දී අපිට ඒව සම්බන්ධ කරගන්න බැරි වුණා එකිනෙකට. ඒකට අපි උපකරණයකට ගියා. අපි ඒකට කිව්වා hub එක කියලා, නාභිය කියලා. සිංහලෙන් කිව්වා සිංහල වචන එතරම්ම වැදගත් නෑ කියලා කිව්වා. හරි. hub එක විසින් hub එක ගැන යමක් කිව්වොත් hub එක ගැන දෙයක් කියනකොටම මතක් වෙන්න ඕන දෙයක් තියෙනවා. hub එක කියන්නේ non intelligent device එකක්. ස්පීඩ් එක අඩුයි, මිල අඩුයි. කම්පියුටර් 4-5කට පාවිච්චි කරන්න පුළුවන්. එතනින් එහාට යන්න සුදුසු නෑ කියන එක දැනගන්න ඕන. ඊළඟට අපි උපකරණයක් ඉගෙන ගත්තා. මොකද්ද? switch එක කියලා. switch එක කියන්නේ තාමත් advanced device එකක් කියලා කිව්වා. advanced device එකක් කියලා කිව්වා. මොකක්ද එයාගේ තියෙන වැදගත්කම? ස්පීඩ් එක වැඩි, intelligent device එකක්. එයා තුල මතකයක් තියෙනවා කිව්වා. ඒකට අපි MAC address table එකක් හැටියට හදනවා කියලා කිව්වා. ගොඩක් කම්පියුටර්ස් වලට පාවිච්චි කරනවා. 8 16 32 64 128 256 වගේ ඉතා විශාල ප්‍රමාණයේ උපකරණ සම්බන්ධ කරන්න පුළුවන් උපකරණයක් කිව්වා. switch එක තමයි සියලුම දෙනා එකිනෙකට සම්බන්ධ කරන්නේ. ඊට අමතරව basic computer network එකක් ඔබට සඳහන් කරලා පෙන්නවා. ඒ තුල තිබුණා කම්පියුටර් තිබුණා
basic computer network. බේසික් කම්පියුටර් නෙට්වර්ක් එකක් තුල කම්පියුටර් තිබුණා, ලැප්ටොප් තිබුණා, ඊට අමතරව printer තිබුණා, DVR machine තිබුණා, finger scan machine තිබුණා, ATM machine තිබුණා, IP කැමරා කියලා જાතියක් හැඳින්නුවා. ඊට අමතරව ඔක්කොටම අමතරව නෙට්වර්ක් එකක දින වැදගත්ම කෙනා රවුටර් එකක් සම්බන්ධ වෙනවකෝ මේ ඔක්කොම නෙට්වර්ක් ඩිවයිස් හැටියට හඳුන්වනවකෝ. නෙට්වර්ක් ඩිවයිස් එකක් අඳුරගන්නේ කොහොමද? හරිම සරලයි. RJ45 කනෙක්ටර් පෝට් එකක් තියෙනවා. ඒකට අපි නෙට්වර්ක් ඩිවයිස් එකක් කියනවා. ඔන්න පළවෙනි පාඩමේ යටතේ විශාල දැනුම් සම්භාරයක් ගත්තා කියලා හිතනවා ඕගොල්ලෝ. ඒ වගේම මට යමක් කියන්න ඕන. ඇත්තටම දැන් ඊළඟ පාඩමේ අපිට තියෙන්නේ තියරි පාඩමක්. ප්‍රැක්ටිකල් වලට යන්න කලින් තියරි ටික හරියට ඉගෙනගෙන ඉන්න ඕන. ගණිතමය දේවල් තියෙන්නේ. ඒකට ගණන් බෑ කියන කට්ටිය, නෙට්වර්කින් අමාරුයි කියන කට්ටිය මේ පාඩමට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. ඊට පස්සේ IP address කියන සබ්ජෙක්ට් එකට යන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා ගොඩක් දේවල් ඉස්සරහට රවුටර් ගැන ඉගෙන ගන්න හැම දෙයක්ම තියෙනවා. එතකොට යමක් කියන්න ඕන. දැන් බලන්න මේ විදියට ඔබට දැන් මේ කොරෝනා උවදුරත් එක්ක මේ තියෙන රටේ තත්ත්වෙත් එක්ක පන්ති යන්න බැරි කමක් තියෙනවා. ගොඩක් අය Zoom හරහා සම්බන්ධ වෙනවා. CCNA පන්තියට සහභාගී වෙන්න බැරි තත්ත්ව තියෙනවා. ඒ වගේම මොකක් හරි දැන් ආර්ථික ප්‍රශ්න තියෙනවා කොරෝනා උවදුරත් එක්ක. ඒක නිසා ළමයින්ගේ අධ්‍යාපනය ගොඩාක්ම කඩාකප්පල් වෙලා තියෙනවා. ඒ සියල්ල නිසා තමයි මේ විදිහට පාඩම් මාලාවක් නෙට්වර්කින් ඔබ හමුවේ ගෙනහැර දක්වන්න ඉදිරිපත් උනේ. එතකොට ඇත්තටම කියන්න ඕනේ ඉතින් මේක සාමාන්‍ය රුපියල් 60000ක් ලක්ෂයක් විතර ඔබ වියදම් කරලා ගන්න කෝස් එකක් මේ විදිහට YouTube එකේ දුන්නේ ඔබට නොමිලේ. දැන් හුඟක් අය උගන්වනවා නමුත් උගන්වන්නේ කොටසක් පමණයි. ටිකක් උගන්වලා ඊටු ටිකට පන්තියට සහභාගී වෙන්න කියනවා. මේක එහෙම දෙයක් නැහැ. CCNP level එක දක්වාම සියල්ලම උගන්වනවා මුල සිට ඉතාමත් සරලව. ඔබට තියෙන සහභාගී වීම විතරයි. පන්තියට සහභාගී වෙලා නිසි ලෙස මේ දෙන අභ්‍යාස ටික කරනවා නම් මාස කිහිපයක් යනකොට ඔබට නෙට්වර්කින් ගැන හසල දැනුමක් ලැබෙයි. ඒක නිසා ඔබ ඇත්තටම අපිට වඩා වාසනාවන්තයි. මොකද අපි ඉගෙන ගන්න කාලේ අපි කැම්පස් එකට ගිහිල්ලා ඉගෙන ගත්තා. ඊට පස්සේ පන්ති වලට ගිහිල්ලා ඉගෙන ගත්තා. ඊට පස්සේ වසර 15ක් විතර මේ ක්ෂේත්‍රය තුල මහන්සියෙන් ඉගෙන ගත්ත දේවල් ඔබට નિરાයාසයෙන් නොමිලේ ගෙදරටම ඇවිල්ලා ඔබට ලබා දෙනවා. එතකොට ඉතින් මේ දෙන දේ වටිනාකම අර නිකන් දෙන දේ සමහරවිට වටින්නේ නැහැ. එහෙම නැතුව මේ දෙන දේ දැනුම මම විසින් මේ ලබා දෙන දැනුම ඔබ විසින් 100% ලබා ගන්නයි කියලා බලාපොරොත්තු වෙනවා. නැත්නම් ඇත්තට මෙච්චර මහන්සියලා උගන්වන එක මේ තේරුමක් නැහැ. මොකද මටත් පුළුවන් ඕනනම් ස්ලයිඩ් ෂෝ ටිකක් අරගෙන PowerPoint එකක් හදලා ටක් ගාලා කියාගෙන යන්න. එහෙම කරේ නැතුව මේ විදිහට කරන්නේ නිසි ලෙස හැම කරුණක්ම ඔබට අවබෝධ වෙන්න ඕන නිසා. එතකොට පාඩම් මාලාවේ ඇර එකක් සහභාගී වෙන්න එපා. එතකොට කරගන්න අමාරුයි. මුල සිට ඉතාමත් සරලව කියලා දෙන නිසා පිළිවෙලට සම්බන්ධ වීම සිද්ධ වෙන්න. එහෙමනම් ඊළඟ පාඩම් මාලාව තියෙන්නේ බේසික් නෙට්වර්ක් වලට අදාළ තියරි ගණිතමය සංකල්ප ටික සහ තියරි ටික සිද්ධාන්ත ටික. ඊළඟ පාඩම බොහෝ විට IP address වෙයි. ඊට පස්සේ අපිට router configuration මේ වගේ දේවල් වලට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. හරි එහෙමනම් සියලු දෙනාටම ආයිබෝන් කියලා සමු ගන්නවා ඊළඟ පාඩමේ